ඉන්නතේ අපේ මේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ඇයි අපි එහෙම කරන්න කියලා අපෙන්ම අහන්න ඕන. ඇයි අපි ධර්මයේ හැසිරෙන්නේ? ඇයි අපි බණ අහන්නේ? පින්කම් කරන්නේ, කුසල් කරන්නේ ඇයි කියලා. ඒකට හේතුව අපි බලාපොරොත්තු වෙන දුකින් මිදීම තියෙන්නේ අපි ළඟමයි. ඒ නිසා අපි තමයි ඒ වැඩේ කරන්නේ. මේ නිවන කියන දුකින් මිදීම තියෙද්දි තමයි අපි මේ දුක් විඳින්නේ. ඒ නිසා බුද්ධ අනුශාසනාව අපි මේ ධර්මයේ පුළුවන් තරම් අහලා ඒ තුළ හැසිරුණොත් බුදුජානන් වහන්සේ දේශනා කොට ඇති ඒ උතුම් අසංකත නිවන අපට අනිවාර්යෙන් ලැබෙනවා. මේක නොලැබෙන්නට අපිට බාධක ඇතිවීම පිළිබඳව මතක් කරලා තියෙනවා. මේ නිවන අපෙන් වහලා තියෙන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් කියලා කියන්නේ මෙහෙම වාසනාවක්, මෙහෙම මිදීමක්, මෙහෙම සැපක් අපිට ලබා ගන්න පුළුවන් කියන එක බලක්වල තියෙන්නේ නොදැනීම නිසා, මුලාව නිසා. ඒකට අපි දැන්ට භාවිතා කරන ධර්ම වචනය තමයි පංච නීවරණ. අපි කාමයට කැමති. ඉන්ද්‍රියෝ හයම ඉන්ද්‍රිය වශයෙන් පහයි, මනසත් එක්ක ආයතන වශයෙන් හයයි. මේ හයම සතුටු කරන්න තමයි අපසුදාන. ඒකට කියන්නේ කාම ඡන්ද කියලා. කාමයට ඇති කැමැත්ත. ව්‍යාපාද. ඒ කැමැත්තට හරස් වෙච්ච හැමතැනකම අපිට කේන්ති යනවා. තීන විද්ද කියලා කියන්නේ අපි දීර්ඝ කාලයක් සසඳර ගෙනාවු දෙයක් තමයි අපිට උඟක් වෙලාට මේ ධර්මය අහන් ඉන්න වෙලාවේදී විශේෂයෙන් නිදිමත වෙනවා. ඒ නිදිමත එනකොට අපි අලස වෙනවා. ඊට පස්සේ සිතයි ගතයි දෙකම නිදිනවා. තින මිද්ද කියලා කියන්නේ ඒකටයි. දෙකම කම්මැලි වෙනවා. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන උද්දච්ච කුච්ච කියලා කියන්නේ අපි තුළ ඇතිවෙනා වූ මාන්නයක්, අහංකාරකමක්. ඕවා අපි හැමදාම අහනේවා. ඕවා නැති තෝජනයක් අපි මෙච්චර කල් කෙරුවා වැඩක් වුණේ නැහැ. ඒ විදිහට ඇති කර ගන්නා වූ තමා තුළ අවිද්‍යාවෙන් ඇති කර ගන්නා වූ මානයක්. ඊළඟට උද්දච්ච කුච්චා විචිකිච්ඡා හැමතිස්සෙම සැකයි. ඒ නිසා අහන්න තමයි මේ සැක නැති වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් අහන්න කියලා තමයි ඔබට අස්සසුත කියලා දෙගොල්ලක් ඉන්නවා. ඒ නිසා ඒ විදිහේ දෙයක් තමයි අපි මේ කරන්නේ. අපි ආරම්භක විනාඩි 30 තුල අපි කරලා තියෙන්නේ ඒ බුද්ධ අනුශාසනාව නැත්නම් බුදු මගට විනාඩි 30ක් අපි වැටලා හිටියා. අපි මේ මනුස්ස ලෝකෙට ආවෙම දැනුම් තේරුම් නැති කාලේ ඉඳලම පවු නොකර පින් රැස් කරගෙන කුසල් වඩාගෙන නිවන් දකින්න ඕන කියන අදහස ඇතුව තමයි සම්මා දිට්ඨි බෞද්ධ වශයෙන් අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒකත් තවත් එක්ක පිළිගත්ත දෙයක්. මේ පිළිගත්ත දේ ක්‍රියාත්මක කිරීම අප සතුයි. දැන් අපි විනාඩි 30ක කාලය තුළ අපි කෙරුවේ පවු නතර කර ගැනීම. විනාඩි 30ක කාලය තුළ පවු නතර කරගන්න. මෙතන ඉඳලා තවත් පැයක් තුළ අපි මේකට සමන් දීමෙන් බලාපොරොත්තු වෙන්නේ පවු වලින් මිදී සිටීම. මම ගිය සතියේ කිව්වා පවු වලින් මිදී සිටිය තරමට මේක සම්පූර්ණ වෙන්නේ නැහැ. පවු වලින් මිදිච්ච අපි පින් කරන්න ඕන කියලා මම කිව්වා. පින් කරන්නේ නැත්තම් පවු වලින් මිදෙන්න බෑ. පවු වලින් මිදෙනවා කියලා කියන්නේ පින් කරන්න ඕන කියලා
මම මතක් කරනවා. තව ඉස්සරහට ඒ ගැන කතා කරනවා. දැන් අපි මේ කරුවේ පින්කමක්. අපි කරුවේ පින්කමක්. මේ පින්කම දිගින් දිගට කරපුවාම අපිට මේක කුසලයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මතක් කරන්නේ විදිහට ඉන්න කියලා. දවසකට පැයකට විනාඩි 60ක් තියෙනවා. පැයකට විනාඩි 60ක් ගත්තාම දවසකට ගත්තොත් එහෙම මම හදාගෙන ආවා 1440ක් විනාඩි තියෙනවා පැය 24ට. මේ 1440න් තුලින් එකක් ගත්තොත් එහෙම ඒ කියන්නේ පැය 8ක් උදේ ගත්තොත් එහෙම අපි අවදියෙන් ඉඳලා තියෙන්නේ පැය 16යි. ඒතකොට මේක තුලින් එකක් අයින් කරුවොත් එහෙම අපි 500 දාලා ගියමුකෝ. විනාඩි 500ක් අපි බුදි. ඒතකොට විනාඩි 1000ක් අපි අවදියෙන් ඉන්නේ. දැනුම් තේරුම් නැති අවදියෙන් ඉන්නේ. අනේ දැනුම් තේරුම් නැති අවදියෙන් ඉන්න කාලය තුල අපි හැම විටම පින් සිතින් වැඩ කරුවොත් අපිට ගොඩ යන්න පුළුවන්. පින් සිතින් වැඩ කරුවොත් ගොඩ යන්න පුළුවන්. ඒ අනුව අපි දැන් මෙවෙන් කරගත්තේ විනාඩි 30ක් ඒ 1000න් පින් කරගන්නයි. මෙන්න මේ විදිහට දැන් අපි විනාඩි 90ක් ගත කරනවා මෙතන. ඒ විදිහට අපිට දවසේ කරන සියලු දේවල් අප කරන ක්‍රියාමාර්ග කායික වාචික වැඩ වගේක් තියෙනවා. ඒවත් සියල්ල ධර්මානුකූලව ගත කරන්න පුළුවන් වුණොත් අපිට මේක සාක්ෂාත් කරගන්න පුළුවන්. අපි මේ දවස්වල කතා කරමින් ඉන්නේ පටිච්ච සමුප්පාදය. අද ඉවර කරන්න බලාපොරොත්තු වෙන එක පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මම බෝධංගොත් කරලා තියෙනවා මේ ලෝකයේ විශ්වයේ හැදලා තියෙන්නේ එක් කලින් හිටිය ශාස්ත්‍රවරු එක එක මත දීලා තිබුණා. ඒවා අතර මේක ඉබේ හටගත් එකක්. මේක ඊශ්වර නිර්මාණයක්. ඊශ්වර කියලා දෙවියෙක් හදපු එකක්. මේක මහා බ්‍රහ්මයා තමයි හැදුවේ කියලා විදිහට නොයෙක් දවස් තියෙනවා. නමුත් බුදුහාමුදුරුවන්ගේ දර්ශනය අනුව දැක්ම අනුව බුදුහාමුදුරුවෝ අපිට කියලා දුන්නේ මේක හේතුවක් නිසා හටගත්ත දෙයක්. ඒකට කියන්නේ හේතුඵල වාදය කියලා. දැන් ජාති පච්චය ජරා මරණ. ජාතික ඉපදීම නිසා තමයි ජරා මරණ, ශෝක පරිදේව, දෝමනස්, උපායාස ඔය සියලු දුක් ඇති වෙන්නේ. ඉපදීම නිසා. එතකොට එතන ජාති පච්චය කියලා කිව්වේ ඉපදීම නිසා ජරා මරණ ඇති වෙනවා. අපි ආපහු ගන්නකොට කිව්වේ ජාති නිරෝධා. ජාති නැති කරගත්තොත් ජරා මරණ නැහැ කියලා. ඔය ගැන්වීම අනුව ජීවත් වෙන එකද දුක, මැරෙන එකද දුක? මං ගිය සතියේත් ඒව අපි ඔක්කොම මැරෙනවද? ඔක්කොම මැරෙන්නේ නේද? ඔව්. දැන් මැරෙන තැනට ආපුවම ඇති වෙන බය අපිට. ඒතකොට ඒ කියන්නේ ආපහු ජීවත් වෙන්න ඕන කියන එක නේද? අනේ එතනදී අපි තීරණයක් ගන්න ඕන. දැන් අපි වයසත් හරි මේ ලෙඩේ හැටියට බේරෙන්නත් බෑ. ඒ නිසා නිතර මරණයට සූදානම්ක් තියෙනවා. එතනදී අපි දැන් ජීවත් වෙන එකද දුක, මරණ එකද දුක? එමෙතන ජීවත් වෙන එකද අපි හිතන විදිහට සැප, මරණ එකද සැප? එතන තියෙන ඔබට විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. ඒ විසඳ ගන්න ප්‍රශ්නය තුළ ඉගැන්වීම තමයි මේ පටිච්චසමුප්පාදය අපිට කියලා දෙන්නේ. ජාති පච්චය ඉපදීම දුකයි. දැන් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඉපදෙනවා ඉන්නවා කියන්නේ. ප්‍රාණී ජීවකයේ තු ඉන්නවා කියන්නේ. එතකොට මේ ඉපදෙන එක දුක නම් මැරෙන එක සපක් කරගන්න තමයි අපි මේ නගලන්නේ. මැරෙන එක සපක් කරන අනිවාර්යෙන් අපිට කියන්න බෑ ආවල් වෙලා කියන්නේ. මේ දැන් අපිට පිට වෙලා යනකොට එහෙම වෙන්න පුළුවන්. ඒක සපක් කරගන්න තමයි මේ නගලන්නේ. දිගට කතා කරන්න බෑ සූත්‍රය ඉවර කරන්න ඕන නිසා
ඒක සපක් කරගන්නේ කොහොමද කියලා අහුවොත් එහෙම කොහොමද කරගන්න පුළුවන්? කරන්නේ පින්නොත් මේ විදිහට. කර්ම විශේෂ කියන අචින්තයයි හිතලා ඉවර කරන්න බෑ. එක එක්කෙනාගේ හැටියටයි කර්ම විපාක දෙන්නේ. ඉතින් අපි මෙතන ඉන්නවා 3යි 6 7යි මාත් එක්ක 8ක් ඉන්නවා. අපි 8 දෙනායි කර්ම විවිධයි. අපි ආව මව කුස විවිධයි. එක අම්මගෙම එක තාත්තගෙම ආව නම් ඒක තියෙනවා පොඩි ඥාන වලින්වත් සම්බන්ධය විවිධයි. මේ කර්ම විශේෂ අචින්ත නිසා කර්මයේ පිළිබඳ විග්‍රහ කිරීම රාශියක් තියෙන බුද්ධාන. එයින් මැරෙන්න යනකොට එන කර්මයේ පිළිබඳ පොඩ්ඩක් අපි මෙතන කතා කරමු. කවුරු මැරෙනවද? මැරෙන එක නවත්තන්න බෑනේ. මොනවද ජීවත් බෑ. වහඳුරත් පිළිවන් පෑවා. මේ ලෝකෙ ඉච්චි ඔක්කොම ලොකු මැරුණා. ඊට පස්සේ මැරෙනකොට අපිට උපදින සිතුවිලි 4ක් කර්ම වශයෙන් නම් කරලා තියෙනවා. එක තමයි ගරුකකම්. ගරුකකම්. ඒවා කුසල අකුසල වශයෙන් දෙපැත්තට බෙදෙනවා. අකුසල ගරුකම් නම් ඔයත් දන්නවා. මොනවද? පංචානන්තයේ පාප කර්ම. පංච කියලා කිව්වේ පහට, අන්තරේ කිව්වේ අනිවාර්යෙන් ඊළඟ ආත්ම විපාක දෙන්නේ. මේ මරුණාම විපාක දෙන්නේ ඒ පහෙන් එකක් කරලා තියෙනවා නම් ආන විතර 6ක් තියෙනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුජානක වහන්සේගේ ශරීරයෙන් උන්වහන්සේවම කාටවත් මරන්න බෑ. ඒක විශේෂත්වයක්. ඒකේ ලේසල වීම 4වෙනි එක, 5වෙනි එක සංඝ වේදී. 6වෙනි එක ඒ පහම නැතුණත් මිත්‍යා දෘෂ්ටික නම් ඒ පාඩත් වඩා බලවත්. මිත්‍යා දෘෂ්ටික කෙනෙක් මරොත් ඒ අපේ ධර්මයේ හැටියට අනිවාර්යෙන් නිරේට යනවා. ඒක සාමාසික කීමනක් නෙවෙයි. කුසලයෙන් ගත්තාම කුසලයෙන් ගරුක් කර්ම තමයි ඒ මරණයත් එක්කම ඊළඟ ආත්මෙදී විපාක දෙනවා. ධාන වල ඉතියොත් තියෙනවා. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධාන වල ඉතියොත් තියෙම අනතුරුවම විපාක දෙනවා. ධාන කර කර ඉන්න වෙලාවේදී උස්ම ටික ගියොත් එහෙම කෙලිම ගිහිලා උපදින්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකයක. ඒ අනහට විස්තර කරලා තියෙනවා. ඒ භාවනාව පුරුදු කරලා තියෙන කෙනෙක් ඒ වෙලාවේ භාවනා කර කර ඉන්නේ නැත්තම් ඊට පස්සේ කෙන තුنين එකකට තමයි ඒ අත්ොත් අයිති වෙන්නේ. ඊළඟ දෙවෙනි එක තමයි ආසන්න කම්මේ. ආසන්න කම්මේ කියලා කියන්නේ දැන් මැරෙන බව දැනගෙන ඉන්න අය දරුවෝ ඥාතීන් එයාට බුද්ධ රූපයක් පිරිච්චයක් ඇහෙන්න ආඳුනමක් පොඩම්බල පිළිකරක් පූජා කරන්න ඒ වෙනදා කරනවා. ඒක ගැන කතා කරන්න වෙලා නැහැ. ඒක කළ යුතු නොකළ යුතු වෙන ප්‍රභේද තියෙනවා. හැමදාම බොරු කිය බිබී කියලා කීමියට ඒක කිව්වට එයාට මොකක් වෙන්නේ නැහැ. එච්චර වෙනස්කම් තියෙනවා. ආසන්න කම්ම තමයි 2. 3 ආචින්න කම්ම. ආචින්න කියලා කියනවා ආචින්න කම්ම. ආචින්න කම්ම කියන්නේ තමන් ජීවිත කාලය තුල වැඩි පුරුදු කරගෙන ආපු දේවල්. වැඩියෙන් පුරුදු කරගෙන ආපු හොඳ හෝ නරක. 4වෙනි එක තමයි කටත්තා කර්ම. කටත්තා කර්ම කියලා කියන්නේ අර 3 අනුව විපාක නොදුන්නොත් සසරදී කොහේ යන්නේ කරපු දෙයක් එයාට මතක් වෙනවා. එහෙම තමයි කර්ම නිමිති, ගති නිමිති කියන දේවල් මරණ මොහොතදී සිද්ධ වෙන්නේ. ඕකෙන් පරිබාහිරව මේ ලෝකේ කිසිම මිනිසෙක් මැරෙන්නේ නැහැ. එයා කතෝලික වුණත් ඉස්ලාම් වුණත් ওই ස්වභාවයේ විතර එනවා. මොකද සිත කය නේද හැමෝටම තියෙන්නේ. ජාතිය, රට, කුලය, දුප්පත් පොසත්කම් එකක්වත් බලපාන්නේ. බුදුහාමුදුරුවෝ මනස පිළිබඳව දේශනා කරපු කෙනෙක්. සදම්මම්ම කියන්නේ බුදුහාමුදුරුවෝ එක තැනක් කියනවා බුදුහාමුදුරුවෝ ශල්‍ය වෛද්‍යවරයෙක් කියලා. ඒතර උන්වහන්සේ මෙඩිකල් කොලෙජ් එකේ ඉගෙන ගත්ත අපි මේ වෙලාවේදී ඔබට කියන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක්. ඒ තමයි කප්පු කියන්නේ.
අපි මැරෙන වෙලාවේදී ඔය හතරෙන් මොකද්ද වෙන්නේ අපිට? ඔබ හිතන හැටි මොකද්ද වෙන්නේ අපිට? අපි කවුරුවත් කැමති නෑ හතර පායට යන්න. මොකද වැඩිපුර ඉඳලා තියෙන්නේ ඒ තමයි. මේ ජීවිතයේදී ලෝභ, දේශ, මෝහ ආදී දෙයක් ආවොත් එන්න අනිවාර්යෙන් යනවා. ඒක වළක්වා ගැනීමේ උපාය මාර්ගයක් තමයි මේ තියෙන්නේ. මේ කරගෙන යන්නේ. ඔය හතරෙන් මොකක් කියලා හිතා. ඒ නිසා පින්වත්නි අපි දැනගෙන ඉතින්ට ලෑස්ති වෙන තමයි සුන්දර මාර්ගය. මරණය සපක් කරගන්නේ විදිහටයි. මරණය සපක් කරගන්නේ විදිහටයි. ඔතනින් පළවෙනි එක අපි නොකර ඇති නිසා තමයි මේ මනුස්සාත් ප්‍රඥාව. නොත් අපි සසරදී පංචානන්තරේ පාප කර්ම නොකලයි මිත්‍යා දෘෂ්ටි නොවිතිය කියලා. එහෙම විශ්වාසයක් නැහැ. එහෙම කරපු එක විපාක විඳලා එන්නේ ඇත්තටම මේ. මොකද නාඳුරේ විපාක විඳලා රහතුත් තුනා. ඒත් ඉතුරු වෙච්ච පොඩ්ඩක් තිබිලා විපාක. අපිට තියෙන විපාක දෙන්න. එනිසා අපි මේ වෙලාවේදී අනිවාර්යයෙන් යන්නේ නැහැ මේක වෙලා නැති. මොකද අපි ඉපදුනේ 31 ලෝකෙන් උත්තම ලෝකෙම ඉන්නේ අපි. අන්සොර. ඒ නිසා ගරු කර්මය අපිට එන්නේ නැහැ. ආසන්න කර්මය අපිට ලං කරගන්නට හැකියාව සාධක ප්‍රමාණවත් නැහැ. ඇයි? බොහෝ වෙලාවට සිහි නැතුවත් මැරෙන්න පුළුවන්. මාස ගණන් සිහි නැතිව මැරෙන්න නැත්තත්. ඊළඟට රෝගයේ තියෙන වේදනාව විඳ විඳ තමයි මැරෙන්නේ. එහෙම වෙලාවටත් ඔය මුකුත් වෙනුවට හරියන්නේ. හැමදාම මස් එක්ක බත් කාපු මිනිහෙකුට ඒ වෙලාවට පිළිත් පැන් ටිකක් දුන්නලු දීපුවම මිනිහෙකුට මාර රසක් නෙමෙයි තියෙන්නේ. එහෙම කියලා තියෙනවා. පිළිත් පැන් ටික තියෙන එයාට මස් සොද්දලා තමයි යාවේ. ඒ නිසා ආසන්න කර්මෙත් අපිච්චර ඉතින් අපි මරන්නේ නැහැ බුදු රුපියක් පින් පොතක් ඉන්නේ ප්‍රයත්න කරගන්නේ නෙවෙයි පින් පොත නෝන මේ එහෙම කියලා තියන්නේ හරියන්නේ නැහැ කියලා තියන්නේ හරියන්නේ අපිට හරියටම ගැලපෙන්නේ ආචින්න කර්මය. ආචින්න කර්මය ගැලපෙන්නේ. සල්ලි වෛද්‍යවරයෙක් කියලා කිව්ව එකයි දැන් මේ තියෙන ලෙඩ හතරෙන් ලෙඩ හොයාගෙන ඒක ඉවත් කරගත්තාම සුවය ලබන්න පුළුවන්කම ලැබෙනවා. ආචින්න කර්මය කියලා කිව්වේ අපි මේ ජීවිතයේ වැඩියෙන් පුරුදු කරගෙන ආපු ක්‍රියාවක් අපිට ලං කර ගන්නට පුළුවන්. අපේ අසීහිය මලත් ඒක අපිට උපකාර කරනවා. කටත්තා කර්ම කියලා කියන්නේ අර තුනම විපාක දුන්නොත් සසර කවදාරි කරපු දෙයක්. මොකද නාමරන්ට මේක. සසර කවදාරි කරපු දෙයක අවක්කෝ පිනක් මතක් කරලා ඊළඟ භවයේ වෙනවා. ඒ නිසා ආචින්න කර්මයකින් අපි මේ පුරුදු කරගෙන යන ක්‍රම. අපි අවුරුද්දකට ගත්තොත් එහෙම 4632000යි. විනාඩි 30. අපි මේ හැසිරෙන ක්‍රමයේ හැටියට විනාඩි 30ක කාලය ගත්තොත් 4320යි 4 ලක්ෂ ගානකින් අපි කරේ. ඒ නිසා අවදියෙන් සිටින පැය 16 තුල පුළුවන් තුරට මේ විනාඩි ගාන පිනත් එක්ක ඉන්න පුළුවන් නම් අපිට ආචින්න කර්ම කරන්න පුළුවන්කම තියෙනවා. මම නම් හිතාගෙන ඉන්නවා ආචින්න කර්මයේ විදිහට මේ කරන මෙහෙය මම මේක දවසේ වැඩි කාලයක් වෙන් කරගෙන කරන දෙයක්. කාර්යාලය කරන්නේත් මේවයි. ඉදිරියට වැඩිපුර කරන්නේ මේවයි නිසා ඒ විදිහේ සිතුවිල්ලක් තියෙනවා. ඒක මම ගත්ත මගේ ලොක්කම කියන්නේ නෙවෙයි. ඔබටත් එවැනි දෙයක් තීරණය කරන්න. මාස 4කට විතර පස්සේ ආවේ. කොරෝනාවට 3යි අපි දැන් පටන් ගන්නවා 4 මාසයක් විතර. හැමදාම වෙන්න කියලා මේ කියන්නේ. මේවා හාමුදුරුවෝවත් කියන්නේ ගියත්
පැහැදිලි කරලා කියන්නේ නැහැ විදිහට. ඒ නිසා ආචින්න කම්මයකට ඔබ සූදානම් වෙන්න. ඔබ දුගතිය යන්නේ ඔබ සුගතිය යන්නේ. එතෙන්දිත් ඔබට කියන්නට ඕනකම තියෙනවා. සුගති කියපුවාම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කියන ඒවා ඒ ස්පිරිතාල නෑ. මරිච්ච මිනිස්සු දකින්න බෑ. වයසට යනවා දකින්න බෑ. ඒ නිසා මේ සත්‍ය අවබෝධ කරන්න ඒවයි බෑ. ඉපදෙන්න ඕනේ ආචින්න කර්මයක් කරතේ හිත හදාගන්න මනුස්ස ලෝකේ. මේ මම දෙන මගේ පෞද්ගලික මේකක් ධර්මයට අනුකූලයි එක. මනුස්ස ලෝකයේ සත්පුරුෂ මවකගේ කුසේ කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබිය හැකි ඥාති සහෝදර සහෝදරියන් ඉන්න පවුලක ඉපදෙන්න මේ යන ගමන තව ඉක්මන් කරගෙන ඉක්මන් භවයකදී ඉක්මන් අවස්ථාවකදී මේ සසර ගමන ඉවර කරන්න. දිව්‍ය ලෝක ආරෝහණය බොහොම දුර ගමනක් යන්න වෙන්නේ. දැන් ඇමරිකාව බ්‍රසීලයේ එංගලන්තය වගේ දේවල් කරුවේ ආර්ථිකය වටන්න නැතුව ඒගොල්ලෝ කොරෝනාව මර්ධනය කරන්න යනවා. 25 ලක්ෂයක් ඉන්නවා ඇමරිකාවේ නම් 25 ලක්ෂයක්. අපේ තාම 2011ද කොයිද? මරුනේ 11යි. ඒ විදිහට ගත්තාම වෙනස්කම් තියෙනවා. ඔය කියපු දේවල් ගැන 100ට ගන්න අපි සූත්‍රය කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අහන්න කියනවා නම් අහන්න ඕනේ. තමන්ගේ අත්දැකීම් කියන්න පුළුවන්. දැන් මම ඉස්සර වෙලා සිහියක් එනවම දැන් සමහරව දැන් මට අත්දැකීමක් තියෙනවා. දැන් මම කවුරුේ කාලේ මෙහි යනකොට මේ අර ඔය පල්ලියාර කොසින් එකේමයි මම මාරුනේ. ඉතින් මාරු වෙලා මම යනකොට මේ මොටර් සයිකල් එකක් මෙහෙම ආවා. මට පේනවා යාට දැන් නවත්ත ගන්න බැරුව මම දඟලනවා මේ මොටර් සයිකල්. පස්සේ මම දැක්ක මෙහෙම ඇවිල්ලා එයා හැන්ඩල් එක මෙහෙම කරනවා. ඊට පස්සේ වුණ දේ මට මතක නැහැ. ඒ පාර ටික වෙලාවකින් බොහොම මොහොතකින් මට සිහිය ආවා. එනකොට මට නිකන් බඩේට දැනුණා මොකක් හරි වුණා වගේ. දැනුණා ඒ මොටර් සයිකල් එක අපිට අර එහා පැත්තට ගිහිල්ලා එයා නවත්තගෙන හිටියා. අර මෙහා පැත්තේ තියෙන වාහනයත් කොට ගිහිල්ලා. ඒ මොටර් සයිකල් එක එහා පැත්තේ නවත්තලා එයා ආවා මොකද උනේ අර එන්නේ. මට ඒක දැනුනේ නැහැ. දැන් බඩේ යන්තම් ගෑවුනා වගේත් මට නිකන් දැනෙනවා මොකක් හරි ගෑවුනා කියලා. ඉතින් අර ඒ වෙලාවේ මට සිහිය මට ඒක මතක නැහැ. සිහියක් නැති වුණා මට. ඉතින් ඒ වෙලාවේ මොනවා හරි වෙලා අපිලා මොනවා හරි වුණා නම් මට සිහිය නැතුව තමයි මේ මගේ අත්දැකීම් නැති වෙන්නේ. ඒකට මතක් වීමක් වෙන්නේ නැහැ මම හිතන්නේ. මම කියුණා සිහිය නැතුව වුණා පුරුදු කරලා තියෙන දේවල් ලං කරලා දෙනවා ඊළඟ චුතියට ප්‍රසන්තියට. මේක කියුණේ බොහෝ වෙලාවට මරණ බිය ඇති කරගන්න එපා කියලා. මරණයට බය වුණොත් Tamanට මතක් කරගන්න දෙයක් නැතුව ගියොත් අනිවාර්යෙන් දුකතියක්. ඒ වෙලාවේදී සිහිය නැතුව ගියත් ජීවිතේ තුල මේ විදිහේ දේවල් පුරුදු කරලා තිබිච්ච අයව ඒ පීඨෙන් ධම්මෝවේ රැකත් කියන්නේ තමයි. ඒ පීඨෙන් එයාට හොඳ ප්‍රතිසන්දියක් හොඳ වෞක්ෂයක් තෝරලා දෙනවා. ශාපියෝගයත් අසීය වුණා. ඒ අසීය තුල මරණ බිය නැහැනේ. ප්‍රകൃතිය ගන්නකොට මරණ බිය නෙන්න නම් මේ විදිහ දෙයක් කරලා තියෙනවා. හොඳයි. අපි එදා පටිච්චසමුප්පාදයෙන් තුන්වෙනි සතියේ කරන්නේ කතා කරලා ඉගෙන තිබිච්ච කතා කළා. ඊට පස්සේ මේ සූත්‍රයේ තිබිච්ච දේවල් කතා කළා. ඊට පස්සේ අටුවාව සම්බන්ධ කරගෙන විස්තර කරන්න පටන් ගත්තා. ආනන්ද හඳුරු බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා සියලු බුදුවරු මේ පටිච්චසමුප්පාදේ තාම මේ ගැඹුරුයි කියලා කිව්වට අනේ ස්වාමීනි මම නම් සමාපත්තිය සමිතිලා ඉවරලා මේක ගැන හිතලා යාවේ මට නම් ඇත්තට ගැඹුරු තේරුම් නැහැ කියලා. බුදුහාමුදුරුවෝ මෙහෙම කියනකොට ආනන්ද හාමුදුරුවන්ට කිව්වා ආනන්දේම කියන්න එපා කියලා. මා හේවන්න ආනන්ද කිව්වේ දෙපාරක් කිව්වා.
ආනන්දේම කියන්න එපා මේක අතිශය ගැඹුරුයි. දැන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කල්පනා කළා ඇයි ආනන්ද මෙහෙම කිව්වේ කියලා. ඒක තමයි අටුවා විස්තර කරන්නේ. ඇයි ආනන්ද මෙහෙම කිව්වේ කියලා. මම ඔබට දුන්නා ආනන්ද හාමුදුරුවෝට ලැබිච්ච අගතන්තුරු පහ. ඒක තියෙනවා ප්‍රඥා ගතිය ඇති කියලා. ඒස පොඩ්ඩක් කිව්වහම ගොඩාක් තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි ප්‍රඥා ගතිය කියලා කියන්නේ. මෝඩකම් නෑ කියන එකයි ඉතලවත්. ඊළඟට ලැබිච්ච වරාටේ ආනන්ද හාමුදුරුවෝ කුණ්ඩේසි 8ක් දීලා තමයි මේ තමන්ගේ උපස්ථායක පදවි වාරගන්න. ඒක එක කොන්දේසියක් තමයි මට මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් මට ඇවිල්ලා අහන්න ඉඩ දෙන්න ඕන. ඒ විදිහ අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒ අනුව අපි එදා ඔබට ආනන්ද හාමුදුරුවෝ ඇයි මෙහෙම හිතුවේ කියන එක පිළිබඳව ඔබට එදා මම දුන්නා උපමා 4ක්. නේ? ඒ එක දිනුනේ. එකයි දියන්නේ. ඒකේදී අපි කිව්වේ රජගෙදරින් මාස 6ක් තිස්සේ හොඳට කාබ්බිපු අය මල්ලෝපර සූරේ මල්ලෝපරයට යන වෙලාවේදී අතරමඟ ලොකු ගලක් තිබිලා ඒ සිද්ධිය මතක් කරගන්න. හරි? ඒක දෙවෙනි එක තමයි මහමෝදේ ඉන්නවලු ඉතා සුවිශාල මත්ස්‍ය වර්ග 7ක්. ඉතා සුවිශාල මත්ස්‍ය වර්ග 7ක් ඉන්නවලු. අපිටතර මෛත්‍රී භාවනාවේදී කියනවා ඉතා කුඩා වූද, මධ්‍ය වූද, දික්ක වූද, ඉතා විශාල වූද කියලා. මේ අදහසින් තමයි කියන්නේ. ඒ නිසා ඔබ ලියාගන්න ගියොත් වෙලා යයිද මන් දන්නේ. අද ඉවර කරන්න බැරි වෙයිද දන්නේ. පළවෙනි මාළුව හැදෙන මත්ස්‍යය. වතුර ඉන්න මත්ස්‍යය. පළවෙනි එකාට කියන්නේ තිමි කියලා. තිමි තියන්න මියන්න. උගේ විශාලත්වය යොදුන් 200යි. දෙවෙනි එක්කෙනා තිමිංගල. උගේ විශාලත්වය යොදුන් 300යි. තුන්වෙනි එක්කෙනාට කියන්නේ තිමිර පිංගල. තිමිර පිංගල මත්ස්‍යයා. යොදුන් 500යි. තිමින්ද හතරවෙනි එක්කෙනා, පස්වෙනි එක්කෙනා පණන්දෙන්. හයවෙනි එක්කෙනා අජ්ජාරෝහ. අයන්න අජ්ජයන්න, කයන්න මැදි දායන්න, රෝවන්න හයන්න. අජ්ජාරෝහ. හත්වෙනි එක්කෙනා මහා තිමීත. මාළුවල්ලන්ට යන ඔය බහුදින යාත්‍රාවලදී ඈත මුහුදේ ගිහිල්ලා මාළු අල්ලපුවාම අල්ලන මත්ස්‍ය ඔක්කොම දීවර අඳුරනවා. නමුත් අඳුරන්නේ නැති එකේ අවුනොත් එහෙම ඒගොල්ලෝ නමක් දාගන්නවා. ඒගොල්ලෝ තමයි නම දාන්නේ. දාලා කොට ගෙනල්ලා මේ මොකද කියලා ආවම ඉතින් ඒගොල්ලෝ කියනවා. ඊට පස්සේ ඒක තමයි රෙජිස්ටර් වෙන්නේ, ලියාපදිංචි කරගන්නේ. ඒ විතරයි වෙනවා කියලා කියන්නේ. දැන් මේ වලත් ඒ විදිහේ දේවල් තේරුම් තියෙනවා. කතා කරන්න ගොඩක් වෙලායි. ඒකෙන්ද නිකන් ඉන්නවා. දැන් මේ අන්තිමට කියපු 4 5 6 7 මේ මාළු 4 දෙනාම යොදුන් 1000ක් විශාලයි. දැන් මෙතනින් මේ තුන්වෙනි මාළුවා ගැන කියන්නේ තුන්වෙනි මාළුවා තිබිර පිංගල. මේ මාළුවා දකුණු කන හෙලෙවුවොත් යොදුන් 500ක් දුර වතුර චලනය වෙනවා. දකුණු කන විතරක් හෙලුවොත් යොදුන් 500ක් දුර වතුර චලනය වෙනවා. ඊළඟට
වම් කන හෙල්ලුවත් ඒත් යොදුන් 500 අනිත් පැත්තට යනවා. වල්ගේ හිස සැලෙව්වොත් ඒත් එහෙමයි. වල්ගේ කනුවත් හිස ඔලුව ගැහුවත් ඒත් 500ක් දුර විදිනවා. දෙකන් තොලවා වල්ගේ දෙපසට වනා පහරදී හිස දෙපසට වනා කළහොත් යොදුන් 7-8ක් පමණ දුර ජලය වාජනයක දෙමු ලිප තැබූ වතුරක් මෙන් නටන්න ගන්නවා. ඔය විදිහට විස්තර තියෙනවා ඒ සත්තු ගැන. ඒ නිසා අපි දැක්කේ නැහැ කියලා එහෙම අපි විචිකිච්ඡා ඇති කර නොගත යුතුයි. ඒකයි මේ ධර්මයේ තියෙන ක්‍රමය. දැන් සතියකට වගේ ඉස්සෙල්ලා මම දැක්ක පත්‍රේ සිංගප්පූරු මුදල එහයි. වල්ගේ කැඩිච්ච මත්සේ මෝරෙක් කල්මහ වගේ එකක්. නැවේ මේකට අවු වෙලා වල්ගේ කැඩලා ගියා. උට වෙන මොකුත් වෙලා නැහැ. ඌ මේකට ගහලා හිටියලු මේ මොනවාද අයිනට පෙරලා. ඔව්. ඌ දිග අඩි 65ක්. දිග අඩි 65ක් කියන්නේ මේ කාමරේ කොන වැඩි මුණ 30ක් ඇති නේද? දැන් පාරෙන් එහා පැත්තට ඉස්සරහ තියෙන දිග. වරටොන් දෙකක් කියලා මේකට තියෙනවා. ඒ විදිහට ගත්තාම මේව සත්තු නැහැ කියලා එහෙම අපිට හිතන්න දෙයක් නැහැ. දැන් මෙහෙම වුණාට පස්සේ මේ මාළුවක් මේ අන්තිමට අපි කතා කරන මාළුව ගැන කියන්නේ උගේ ශරීරයේ යොදුන් 100ක් පමණ තැන් ජලයෙන් නොවැසෙයි. යොදුන් 100ක් විතර ඒකට භාගයටයි වැහිලා තියෙන 200ක් ඉන්න කෙනෙක්. මේ 500 එක ගැන. එනිසා මොහු ඒ විදිහට ගත්තාම උගේ ශරීරයේ භාගයයි වැහෙන්නේ. උගෙන් ඇහුවොත් මේ ශරීර ගැඹුරුද කියලා ඌ කියන්නේ මොකද්ද? මොන ගැඹුරක්ද? මගේ භාගයක්ම එළියේ තියෙන්නේ කියයි. ජලයට යට වෙලා නැහැ. තුන්වෙනි එක තමයි ඒ කියන්නේ දෙවෙනි කාරණා කතා කරේ තුන්වෙනි කාරණා ගුරුළු රජා. ගුරුලා කියලා සතෙක් ඉන්නවා, ගුරුළු රජෙක් ඉන්නවා. අපි දන්නවා දැන් මීමැස්ස අතර මීමැස්සි රැජින හොයාගන්න අපිට ලේසියෙන් පුළුවන්. උන් අතර ලොකුයි. ඒ ගුරුළු රජා යොදුන් 1500ක් උගේ පියාපත් උගේ පියාපත් යොදුන් 500ක් යොදුන් 50ක් උගේ පිල්කලම කියන්නේ වල්ලි බෙල්ල යොදුන් 3යි කට ඇරියොත් යොදුන් 9ක් පාලන කරනවා. පාද යොදුන් 12ක් උසයි. ගුරුලා ක්‍රීඩාව ආරම්භ විට යොදුන් 1700ක් 1800ක් ප්‍රමාණවත් නොවේ. උතටු ගහලා උපුට ක්‍රීඩා කරන්නම ගත්තොත් උට ඒක ඉදමදිලු. ඒ නිසා ඒ ගුරුලා කියනවලු මේ අහස අනන්තයි කිව්වත් අප්‍රමාණයි කිව්වත් ව්‍යාපත් දිගාර සෙල්ලම් කරන්න තරම්වත් මේ ආකාශේ ප්‍රමාණවත් නැහැ කියලා. ගුරු රජා කියනවා. හතරවෙනි එක තමයි මේ ලෝකේ ඉන්න විශාලම පණ ඇති කෙනා තමයි රාහු අසුරේන්ද්‍රයා. රාහු කියලා කෙනෙක් අපි නැකත් වලට එම ගන්නව නේද? නක්ෂත්‍රයෙන් එයාව තමයි ගන්නෙ. දැන් ඔය අඳරාහු වලනවා කියලා කියන්නේ විශාල එකකින් වැහිලා යනවා කියන එක නේද? ඒතකොට ඔය තියෙන අපිට පේන්න තියෙන දෙකෙන් ඉර තමයි විශාල. ඉරට වැහුණාම ඔළුව ආවරණය කරගෙන ඒක රාහු ඇල්ලුවා වගේ තමයි. රාහු ගැන කියන මේ විදිහට විස්තරයක්.
දීඝනිකායේ පහරාත් සූත්‍රයේ රාහු හම්බ වෙනවා අපිට. රාහු වතුරේන්ද්‍රය පහේ පටන් හිස අගට යොදුන් 4800ක් උසයි. ඔය අපි පුංචි කාලෙත් එම අහලා තිනෝ ඥාන දුවියන් බය වෙන්නේ නැහැ නේද? මහසෝන ගැන කියනකොටත් කියනවා මහසෝනව ඔය කරත්තලකින් යනකොට දැක්කොත් එහෙම කොච්චර උඩ බැලුවත් උගේ මුණ පේන්නේ නැහැ. බෙල්ල කොච්චර උස්සලා බැලුවත් පේන්නේ නැහැ කියලා කියනවා. මහසෝන ගැන එහෙම කියලා කියනවා. ඒතකොට රාහුගේ ලොක්ෙක් වෙන්නේ නැති රාහුගේ ලොක් මහසෝනගේ ලොක්ෙක් වෙන්නේ නැති රාහු. බාහුව දෙක අතර යොදුන් 1200කි. මහත යොදුන් 600කි. අත්මා පතුල් යොදුන් 300යි. මුඛයේ යොදුන් 300යි. එක් ඇඟිලි සංදිය දිග යොදුන් 50යි. ඇයි බෙමි දෙක අතර යොදුන් 50ක් තියෙනවා. නළල තියෙනවා යොදුන් 300ක්. හිස තියෙනවා ඔළුව තියෙනවා යොදුන් 900ක්. මේ රාහු වසුරේන්ද්‍රයා මහා මුදට බැස්සොත් මෙයාගේ ධනිෂ්ඨ තරම්වත් වතුර නැහැ. ඒ නිසා රාහු කියනවලු මේ මහා මුද මෙච්චර ගැඹුරුයි අත්සේ ගැඹුරු කියලා කිව්වට මොන කතාවක්ද මේ මයි කකුල් ධනිෂ්ඨ වෙන්නේ නැහැ කියලා. මොගොල්ලෝ කරලා තියෙනවා නේ. මට මතකයි සාන්තිකර සාගරය තමයි පංචමහා සාගර වල ගැඹුරුම සාගරේ ලොකුම එක. ඒකේ ගැඹුරුම තැන සතපු 24 කියලා මට මතකක් තියෙනවා. මරියානා ආගාරේ. මුදේ ගැඹුරුම තැන 24යි. ධර්මයා මේව කියනවා. යා ඔන්න ඔය විදිහට තමයි ආනන්ද හාමුදුරුවෝ හිතන්නේ ඇත්තේ කියලා බුදුහාමුදුරුවෝ හිතනවා. මෙහෙම ආනන්ද හාමුදුරුවෝ හිතන්නේ ඒතුවේ ඇයි කියලා බුදුහාමුදුරුවෝ ඊළඟට ඒකට ඕන කරන සාධක ලං කර ගන්නවා. ඒ විදිහේ කරුණු හතරක් කියනවා. ආනන්ද ලෝකේ සමාන කරලා කතා කරේ දැන් ආනන්ද හාමුදුරුවන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා බුදුහාමුදුරුවෝ හිතනවා. කරුණු හතරක් කියනවා. එකක් තමයි පූර්ව උපනිශ්‍රය. උපනිශ්‍රය කියලා කියන්නේ අපි පූර්වයේදී මතුවට උදව් වෙන්න කරගන්න දේවල්. මේ අපි කරන්නේ ඒ විදිහට. අපි බුදුහාමුදුරන්ට පහනක් තියලා පැන් ටිකක් තියලා පූජා කරපුවම අපිට ලැබෙන්නේ පින්. ඒ පින් ලැබුණාම අපි හිතන්නට ඕනේ සම්මාදිට්ඨිය හිතන්න ඕනේ. ඒ පින් කොහොමද අපි පාවිච්චි කරන්නේ? ඒ ලැබෙන පින මේ ජීවිතේ දීම මට සසර කෙලවර කරගන්නට උපනිශ්‍රේ වේවා කියලා තමයි හිතන්නේ. එහෙම බැරි වුණොත් මතු ජීවිතයට හෝ ඒ මට උපකාර වේවා කියලා තමයි හිතන්නේ. එහෙමයි හිතන්න ඕනේ පිනක් කළේ. මේ කරගත්ත පින මට උපනිශ්‍රේ වේවා. මගේ කෙලෙස් නසා ගන්න. පෞද්ගලිකව ගන්න. ඒත් මේ මතක් වෙන පවක් කරන්න ගියත් වරකින. පින් කරනකොට සිත සතුට වෙලා ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඒ නිසා අපිට කිට් වෙන්න පුළුවන්කම තියෙනවා. අවුනාමත් ඒ විදිහටයි තියෙන්නේ. ඒ නිසා ඒ ගැන හිතන්න උපනිශ්‍රය කියලා කියන්නේ ඔන්න විදිහේ තේරුමකට. දැන් ඔබ පින් කරලා ඉවරලා පින් දෙන්න පුළුවන් මලගියත්තන්ගෙන් පරිචිත නෙවෙයි. පරදත්තු ප්‍රේත ලෝකෙ ඉපදිච්චාට විතරයි ඊළඟට තව පින් දෙන්න පුළුවන් දෙවියන්ට. පරදත්තු ජීවි ප්‍රේත ලෝකයේ අපේ මලගියත්තන් පින් දෙන වෙලාවේදී අපි දෙන්නෙම ප්‍රේතවත්ව කියනවා මේ කරගත්ත පින ඔහු වෙත යෑමෙන් ඔහු ඒ විඳින දුකෙන් මිදේවා කියලා තමයි කියන්නේ. එහෙමයි ප්‍රේතවත්ව කතාව ඔක්කොම තියෙන්නේ. කතාව උපකරණ අපිට ඊට සාධක වශයෙන් එහෙම දීපුවාම ඒක ලැබිලා යා සූපත් වෙනවා. සූපත් වෙලා ඇවිල්ලා පේන්නත් තියෙනවා. දැන් ඔබ මෙතෙක් මලගියත්තන්ට දීපුවා මට චුම්පත් වලටත් එන්න හම්බ වෙනවා.
පියාඹ ගියොත් අවුරුදු 48ක් කියලා. ඒතර 48න් පින්දිලා තියෙනවා. පෙවුන් නැතිනම් පින්දිනේ නේ. මම දැන් කවුරුත් කරපු දේවල්ට සාකටවත් පින්දිලා පෙරෙන්න බෑ. අතන්ට විතර උදව් කරන්න පුළුවන්. දැන් දෙවියන්ට පින් දීපුවාම දෙවියන්ට පින් දෙනවා නේද? සිතුවිලි දෙකක් ඇති කරගන්න ඕනේ. ඒවා මතක තියාගන්න. ආකාසට්ටාච ඊතාවතා චම්මේ කියලා පින් දෙනවා. එතනදි මතක තියාගන්න දෙවියෝ කියලා කියන්නේ සැපයට කැමතියි. දේවත්වයේ සැපයට කැමතියි. අපි දෙන මේ පින් අරගෙන ඔබට ඔබ ළඟ ඇති ආයු වර්ණ සැප බල ප්‍රඥා තව දියුණු වේවා කියලා හිතෙන් හිතා. ඒක තමයි දෙවියෝ සතුටු කරන්න ඕනේ. අපි දැන් දෙවියෝ සතුටු කරලා දැන් දරුවෝ දෙමව්පියන් සතුටු කරන දෙමව්පියෝ දරුවෝ සතුටු කරපුවාමයි ඒක වටිනකම තියෙන්නේ. නිසා මේ පින් ලබාගෙන ඔබ ලබන සැප තව තවත් වැඩි වේවා කියලා හිතන්න. පූජි පූජාවක් කළත් තියෙනවා. ඊළඟට ඔබ හිතන්න එපමණක් නොව ඔබ ඉක්මන් භවයකදී ඔබත් නිවන් දකින්නට මේ පිනද උපනිශ්‍රය කරවේවා. ඔබ කෙනේ දෙවියෝ අවධානය යොමු කරයි කියලා හිතන්න. ඔය උපනිශ්‍රය තමයි පූර්ව උපනිශ්‍රය තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි තීර්ථ වාසය. තීර්ථ වාසය කියලා කියන්නේ මම ලියාගත්ත විදිහට කියන්නම්. ගුරුවරු සමීපයේ විසීම, ඔවුන්ගෙන් ඉගෙන ගැනීම, ඔවුන්ගෙන් ශ්‍රවණය කිරීම, විචාරීම, ධාරණය මේ හතර සම්පත් ආනන්ද හිමියන් සතු විය. ආනන්ද හාමුදුරුවෝ සසර ආපුවට අපිට කියනවා ආනන්ද හාමුදුරුවෝ හැමතිස්සෙම මේ සසරින් එතර වීම පිළිබඳව කියවෙන ගුරුවරු ආශ්‍රය කරලා කියන දේ අහලා කියන දේ මතක තියාගෙන ඒ විදිහේ ධාරණය කරගෙන ප්‍රශ්න අහලා පැහැදිලි කරගෙන හිටපු නිසා ඒ තීර්ථයන් ඇසුරු කිරීම නිසා තීර්ථ කියලා කියන්නේ තීර්ථය කියලා කියන්නේ එතරට. මෙතන තෙර නම් එතනට කියන්නේ එතර කියලා. මුදේ මෙතන එක ගම් උරක් නම් මුදි උරක් නම් එහා පැත්තට කියන්නේ ඒක මුදෙන් එතර වෙච්ච අය තමයි තීර්ථය කියන්නේ. ඒතකොට තීර්ථය ඇසුරු කරලා තියෙන සසරදී මේ ආනන්ද හාමුදුරුවෝ. අනිත් එක තමයි අපි කවුරුත් දන්න කාරණේ සෝවාන් ඵලයට පත්වලා හිටියේද. සෝවාන් ඵලයට ආනන්ද හාමුදුරුවෝ පත්වලා හිටියේ. ඒ වෙලාවේ හතරවෙනි කාරණය තමයි බෞද්ධ භාවයෙන් පිළිපුන් නිසා. දැන් මේ ජීවිතයේදී බුදුහාමුදුරුවෝ ඇසුරු කරලාම බොහෝ දේවල් අහලා තියෙනවා. ඔන්න කාරණා හතරෙන් තමයි මේ ආනන්ද හාමුදුරුවෝ මෙහෙම බොහොම පහසුයි කියලා කියන්න හේතු වෙච්ච කාරණා. ඊළඟට අටුවාව පැහැදිලි කරනවා මේ ආනන්ද හාමුදුරුවෝ පිළිබඳ පෙර කරපු උපනිශ්‍රය වෙන හේතුව මොකක්ද කියලා. ඒක අහගෙන විතරක් ඉන්න කතාව මතක තියාගෙන තව කෙනෙකුට කියනකොට ඔබට ලියන්න ඕනේ මතක හිටියේ. අදුමුත්තර බුදුහාමුදුරුවෝ මේ ලෝකෙ පහළ වෙලා තියෙන්නේ මීට අවුරුදු කල්ප 100කට ඉස්සර වෙලා. අදුමුත්තර බුදුහාමුදුරන්ට තමයි පෙවමුතුරා බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. මේ පෙවමුත්තර පදමුතුරා බුදුහාමුදුරන්ගේ තාත්තගේ නම ආනන්ද. අම්මගේ නම සුමේදා. මේ පදමුත්තර බුදුහාමුදුරන්ට හිටියා තවත් මල්ලි කෙනෙක් සුමන කියලා. ඔබට අහන්න මොකක්ද තියෙනවද? දැන් මම මේ කතාවේ අරපන්තිය කිව්වා. කෙනෙකුට එක මහත්තයෙක් නම් ඇහුවා. මේ ප්‍රශ්න ඔබත් අහයිද කියලා මම බැලුවා.
අපි අහලා තියෙන ආශ්චර්ය අద్భుත කියලා මජ්ක්‍ධිම සූත්‍රයක් තියෙනවා 123 සූත්‍රයේ. ඒකේ තියෙනවා හැම බුදු කෙනෙක්ගේම අම්මා මහා බෝසතාණන් වහන්සේ ඉපදිලා සතියෙන් මිය පරලෝ යනවා. ඒක මල්ලිල වුණේ. ඒ මහත්ය මගේ මල්ලිල කොහෙන්ද කියලා. මේ ඥානවන්තෝ අහගෙන ඉඳීම තුළ තියෙන වැදගත් දෙයක්. අනේ මේ දේවල් වහන්න ඕනේ. ඒක මම කිව්වේ ඔබ අහලා තියෙන හැටියට කියවලා තියෙන හැටියට ගැටුමක් ආව කතා කරන්න. අපේ බුදුහාමුදුරන්ට මල්ලි කෙනෙක් හිටියේ නැද්ද? කවුද? කාගේද? ප්‍රජාපති ගෝධිමගේ. සුද්ධෝදන රජුරු අක්කයි නංගි දෙන්නම එකපාර වැදගෙන ගෙනාව මාර්ගය. දෙන්නම ගෙනාව. එහෙමයි තියෙන කතාව. ඒ අතරතුර දැන් සිද්ධාර්ථ කුමාරයා ඉපදෙනකොට අරට නන්ද කුමාරයා ඉපදෙන්නේ ළඟයි. ප්‍රජාපති ගෞතමගේ නේ කවුද? නංගිගේ කිරි තමයි සිද්ධාර්ථ කුමාරයා දුන්නේ ඊට පස්සේ. ඒක නිසා තමයි අර දක්ෂිණ වංග සූත්‍රයේ කියන්නේ ඔබ වහන්සේට කිරිපෝ මව ඇවිල්ලා ඉන්නවා මේ පිළිකර බාර ගන්න කියලා. ඒ නිසා මෙතනත් මේ රජුරන්ට විසෝර කීප දෙනෙක් ඉන්නවා. එයින් සුමන කියලා තව අපේ බුදුහාමුදුරන් මල්ලි කෙනෙක් හිටියා. ඒ වගේම මතක තියාගන්න පදුමුත්තර බුදුහාමුදුරන් උපස්ථායකයා සුමන නම්. මේ කතාවේ සුමනේලා දෙන්නෙක් කම්පිට. මේ ආනන්ද රජුරවන්ට ආනන්ද කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ තාත්තා වෙනවා. අපේ කියවෙන ආනන්ද නෙවෙයි. ආනන්ද රජුරවන්ට මේ හිටිය පුතාට යොදුන් 20ක් විතර ඈතින් ප්‍රදේශයක් පාලනය බාර දීලා තිබුණා. ඊට පස්සේ වෙනත් ප්‍රදේශයක කැරැල්ලක් ඇති වුණා. කැරැල්ලක් ඇති වුණාම මේ මහරජුරුව යන්න ලෑස්ති වුණා. ඒක වැඩපවත්තා. පුතාට මේක ආරංචිල පුතා ඇවිල්ලා කිව්වා මමගේ පුතෙක් ඉඳද්දි ඇයි තාත්තා මොන් ගිහිල්ලා මේ කරන්නේ. එහෙනම් පුතේ ගිහිල්ලා ඉවර කරලා එන්න කියලා කිව්වා. ගිහිල්ලා ඒ කැරෙන්න වැඩපවත්තලා ආපහු එන ගමන් ඇමතිවරු 1000ක් එක්ක ආවේ. යාගේ මාත්මණ්ඩේ 1000ක්. එන ගමන් මගේ දිගට නතර වෙච්ච තැන්වලදී කතා වෙනවා. දැන් අපි මේ කැරෙන්න වැඩපවත්තලා ගියාම තාත්තට හරි සතුටුයි. තාත්තා කියන පුතේ ඔබ කැමති වරයක් ඉල්ලපන් කියලා. දැන් මේ සුමන යුවරජුරු ආනවා ඇමතිවරුන්ගෙන් මොකද්ද මං ඉල්ලන්නේ කියලා තාත්තා කිව්වා. දැන් ඔතන හිටිය ඇමති කෙනෙක් ඒක ඇමතිවරයෙක් කිව්වා මේ ඉල්ලන්න ඕන වරේ තමයි ඔබ වහන්සේ ඇතෙක් ඉල්ලන්නේ. තව කෙනෙක් වහන්සේ අස්සෙක් ඉල්ලන්න ආජානි අස්සෙක්. තව කෙනෙක් වහන්සේ ගම්වරයක් ඉල්ලන්න. ඔය කියන්නේ කීපදෙනේ කියලා ඥානවන්ත ඇමතිවරයෙක් ඉඳලා කියනවා ස්වාමීනි ඔය සියල්ල ඔබට හිමි වෙනවා. තාත්තගේ ඇවෑමෙන් ඔබට ලැබෙන දේවල්. ඒ නිසා එහෙම දේවල් ඉල්ලන්න එපා. අනිත් කොච්චර වස්තු ඔහම ගත්තත් අපි හැමෝම මැරෙනවා නෝ දාලා යන්නේ. එහෙම නේද? ඒ දැම්ම බැංකුවල තියෙන ඔක්කොම එක තැනකට අරගෙන පුළුවන් තරම් බෙදලා තව අවුරුදු 2කට 3කට විතරක් ඉතුරු කරගෙන ඉවර කරගන්න. ඔක්කොම දාලා යනවා. ඒ නිසා ඔබතුමා ඉල්ලන්න ඔබ වහන්සේගේ සහෝදරයෙක් වන පදුමුත්තර බුදුරජාණන් වහන්සේට උපස්ථානයක් කරලා මැරිලා යනකොට අරයන්න පුළුවන් දෙයක් වරයක් විදිහට ඉල්ලන්න. ඒක මම කිව්වලු අර සුමන යුවරජුරු ළඟට අරගෙන මිනිහව ඔළුවේ මත කාලා මටවත් හිතුන්නේ නැහැ නේ මොන දෙයක්. උඹලා වගේ අය තමයි මම ලං කරගන්න ඕනේ. ඒ නිසා රජුරු කියනවා මේ මටවත් හිතුන්නේ නැහැ කියලා ඒක තමයි තීරණය කළේ. ගියා තාත්තලකට තාත්තේ වගේම ඇහුවා. පුතාට මට කිසි දෙයකින් ප්‍රයෝජනයක් නැහැ. මට බුදුහාමුදුරට උපස්ථාන කරන්න මාස 3කට ඉඩ දෙන්න කියලා. තාත්තට කියපුවම තාත්තගේ පුතාට විදියලා ඉන්නේ. අනේ පුතේ මේ ඒක නම් කරන්න බැරි වැඩක් කියලා කිව්වා.
ඊට පස්සේ කිව්වා බුදුහාඳුරු දැන් මං කැමති වුණා බුදුහාඳුරු කොහොමද දන්නේ? මං කැමති වුණා බුදුහාඳුරු දැන් බුදු කෙනෙක් කැමතිස්සෙම කෙනෙකුට පිහිට වෙන්නේ ප්‍රයෝජනයක් තියෙනවා නම් විතරයි. ඒක මම කියනවා. වේදවත්ති කතාවක් තියෙනවා. වේදවත්ති කතාවක් තියෙනවා. ඊළඟ තප්පරේ මැරෙන්න ඉන්න අවුරුදු 80 විතර මහලු චණ්ඩාල ස්ත්‍රියක්. එයා චුත වෙච්ච ගමන් අපායෙ ඉපදෙන්නේ. බුදුහාඳුරු මෙයාට පිහිට වෙන්න ඕන කියලා හිතලා නගරයට වැඩියා මොකලන් ආඳුරුත් එක්ක. වැඩියට පස්සේ ඒ ගැනත් ඒ වෙලාවේ හොඳ වෙලාවට නගරට එනවා. දැනගන්න තමයි ආවේ. බුදුහාඳුරු දැකලා පොළු උස්සලා බලුවාම මොකලන් ආඳුරු කියන මේ ඉන්නේ තුන් ලෝකාග්‍ර තථාගත බුදුරජාණන් වහන්සේ. ඔබ දන ගහලා වදින්න. දන ගහලා වදින්න. මුකුත් වටපිට එන්නේ නැහැ මේ මනුෂ්‍ය කියලා වැන්දා. බුදුහාඳුරු ඉතින් පිටත් කළ ගියා. ආක ඉටි හරකෙක් කැවිලා ගියන් ඇනලා ඒ මනුස්සයා මැරුණා. මැරලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. එහෙම පුළුවන් නම් තමයි බුදුහාඳුරු උපකාර කරන්නේ. දේවදත්ත ගේනවා තමන් කරපු වැරද්ද තේරුම් ගිහිල්ලා මාව බුදුහාඳුරනට එක්ක යන්න කියලා. එනකොට දේවමන දදා ඇඳේගෙන ආවේ. බුදුහාඳුරට ආරංචි වෙන ඔන්න දේවදත්ත තමන්කට අරන් ඉන්නවා කියලා. දැන් බුදුහාඳුර කියන්නේ මගේ ළඟට ගෙනාවට වැඩක් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒක බුදුහාඳුර අප්‍රසක්නේ. පෙක්කා සාගත වීතුවේ. එයා වෙලාවෙකට ආනන්තරිය දෙකම කරලා බුදුහාඳුරන්ටත් බෑ එයාව කොට දාන්න. අන්න ඒ විදිහට මේ බුදුහාඳුරු එහෙම බාරගනීද කියලා ඇහුවේ ඒකයි. ඒ ගැනත් ඔබ දැනුවත් වෙන්න. ඊට පස්සේ බුදුහාඳුරු එක බුදුහාඳුරු ළඟට එනම් මම්ම ගිහිල්ලා අහගෙන එන්නම් කියලා කියා. සුමුනිවල. හොඳයි නම් ගිහිල්ලා අහගෙන. යනකොට හාමුදුරුවෝ දවල් දානින් පස්සේ හාමුදුරුවෝ මණ්ඩල ශාලාවේ ඉන්නවා කියලා කියන්නේ. දානවල දලා එකතැනක රැස්වලා ධර්ම සාකච්ඡා පවත්වමින් ඉන්නවා. එතෙන්ට ගිහිල්ලා වුණා මං ආවේ බුදුහාඳුරුවෝ හම්බ වෙන්න කියලා. ඒක මොකද එහෙම බුදුහාඳුරුවෝ ඕන වෙලාවට හම්බ වෙන්න බෑ. ඒකට වෙලාවක් තියෙනවා. ඒ වුණාට මට දැන් හම්බ වෙන්න ඕන කොහොමද හම්බ වෙන්නේ? එහෙනම් ඔයා ගිහිල්ලා අහවල් කාමරේ ඉන්න හාමුදුරු කෙනෙක් දොරට තට්ටු කළේ හාමුදුරන්ට කියයි. කවුද ඒ හාමුදුරු? උපස්ථායක සුමනා. මෙයාගේ නමත් සුමනා. ඊළ තට්ටු කරලා කතා කරපුවා අඳුරගත්තා මේ අහවලා කියලා එන්නේ යන්න කියලා එකගෙන ගියා. එකගෙන ගිහලා බුදුහාමුදුරු ළඟට යන්න ඉස්සර වෙලා යා මග දොරකට නවත්තලා ගිහලා බුදුහාමුදුරුන්ට කිව්වා මෙහෙම කෙනෙක් ඇවිල්ලා ඉන්න රාජපුත්‍රේ මම එක්කන් එන්නද කියලා. බුදුහාමුදුරුවෝ එහෙනම් ආසනයක් පිළිල කරන්න කියලා ආපහු ගිහලා එක්කගෙන ආවා. ඉල්ල වාඩි කරලා අවශ්‍ය කාරණේ අහලා කිව්වා බුදුහාමුදුරුවෝ බැලුවා මම මෙයාගේ උපස්ථානයේ 3 මාසයක් බාරගත්තොත් මෙයාට වැඩක් වෙනවා කියලා. විනාඩි දෙකක් තියෙනවා. දැකලා බාරගත්තා. සතුටෙන් ඇවිල්ලා තාත්තට කිව්වා. ස්වාමීනි මම ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියනවා. ස්වාමීනි මම ගිහිල්ලා අවශ්‍ය තැන් පිළියෙල කරලා බුදුහාමුදුරුවෝ වෙලාවට කිව්වා අපි මේ වස් කාලේ ආවේ. අපි ශුන්‍යාගාර වලට කැමති ඇත්තෝ. ඒ කියන්නේ පුළුවන් තරම් ජනවාසී ඇත්තෝ. ඒ ගමන් රජු තාත්තට කිව්වා මම ගිහිල්ලා බුදුහාමුදුරන්ට පන්සලක් හදනවා. එතකන් මම පණිවිඩයක් කියවනකම් පණිවිඩයක් ආවට පස්සේ බුදුහාමුදුරුවෝ වඩම්මගෙන ඉන්න කියලා. මෙයා යොදුනට යොදුන් විස්තර පන්සල් 20ක් හදලා ඒ වෙනම පන්සලක් හැදුවා. ඔය ජේතවනාරාම වගේ පන්සලක්. ඒ සල්ලි වලට අරගෙන ලක්ෂ 11කටයි ගත්තා කියලා කියන්නේ. ඒ ඉඩම මේ ඊපෙරේද ඇතෙක් මල අවුරුදු 68ක පතර ගියුණා. මිල්ලණිය ඇතා කියලා. ඊළඟට ඌ දෙවිවල සත්තු උද්‍යාන වෙන්දේසින් අරන් තියෙන්නේ රුපියල් 5500කට. දැන් ඇත්තෝ කී දෙනෙක්ද ගත්තා කියලා මේ උසාවියට අපි දානවා. ඒතකොට ඒ කාලේ 1950 අරන් තියෙන්නේ මේ එහෙමයි ගණන් වල. ඒ කාලේම තියෙන්නේ ඇති. කල්ප 500කට ඉස්සර වෙලානේ. ඊට පස්සේ මේ
අනේ පිටිසුසාන 18 කෝටියකට ජේතවනය ගන්නේ නේද? ඒව ගැන තනියම සංසන්දනය කරලා මතක තියාගන්න උත්සාහ කරන්න. හදලි ඉවරලා බුදුහාමුදුරන් දැන්නුවා තාත්තට දැන්නුවා තාත්තා බුදුහාමුදුරුවෝ වඩම්මකට අර යුදුමි යුදුන නවත්තන් අරගෙන ඇවිල්ලා පන්සල බාර දීලා වස්සිතේවල උපස්ථාන කරන්න ලෑස්ති වුණා. ඊළඟට මේ සුමන යුවරජුරෝ කියනවා බුදුවරු ඇවිල්ලා ආමසයට නෙවෙයි වැඩි කැමති ප්‍රතිපත්තියට. ඒ නිසා ගෙදර නෝනලා දරුවෝ ඥාතින් ඔක්කොම කැදවල කිව්වා මේ වස්තුම් මාසේ මමත් දස්සිල් ගන්නවා. ඔබට සියලු දෙනා මේ අත්තන්ට උපස්ථාන කරන්න ඕන කිසිම දෙයක් නොවන කර කියලා. එහෙම උපස්ථාන කළා අන්තිම සතියේදී මේ යුවරජුරුව දස්සිල් සමාදන් වෙච්ච යුවරජුරුව උපස්ථාන කරමින් තුන් සිවුරෙන් එතන ලක්ෂයක් ආඳුරු විටියලු ලක්ෂණ පූජා කරලා බුදුහාමුදුරන් පූජා කරලා පින් ලබා ගත්තා. ඒකමන ඒ සුමන යුවරජුරුව කිව්වලු අනේ ස්වාමීනි මටත් මම ඔබ වහන්සේ අම්බෙන්ට ආපිලාවේදී අර සුමන කියන ඔබ වහන්සේ උපස්ථායක හම්බු මාව එකපාරටම ඔබ වහන්සේ ළඟට එක්කන් ගියා. අනිත් අය බෑ ගියා. මමත් කැමති එහෙම අවස්ථාවක් බුදු කෙනෙක්ගෙන් මේ සසන්දි ලබා ගන්න කියලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ බැලුවා මේ කියන්නේ හරියනවද කියලා. දැක්කා කල්ප 500කට පස්සේ පහළ වෙන ගෞතම බුදුහාමුදුරන්ගේ ප්‍රස්තාවයක් කෙනෙක්. දැනගෙන බුදුහාමුදුරුවෝ වෙලාවේදී මෙයාට ආශිර්වාද කළා. ඒ ආශිර්වාදයෙන් තුල සිංහල පරිවර්තනය ගත්තොත් ඔබ සිතූ පැතූ සියල්ල වහා සමෘද්ධිමත් වේවා. කිප්ප මේව කියලා කියන්නේ වහාගෙන තියෙනවා. ඒසේම ඉටු වේවා ඉටු වෙන බව සාතික කළා. එහෙම කළාට පස්සේ මෙයා ඒයින් පස්සේ කල්ප 100ක්ම දිව්‍ය ලෝකේ තමයි ඉඳලා තියෙන්නේ. අපේ බණ පොතේ තියෙන උඹක් කළාට දිව්‍ය ලෝකේ සහ මනුෂ්‍ය ලෝකේ උත්පත්ති ලබනවා. මේ ආනන්ද හඳුරු මෙයා කල්ප 100ම ඉඳලා තියෙන්නේ දිව්‍ය ලෝකවල. අන්තිමට තුසිත දිව්‍ය ලෝකේ. අපේ බෝසතාණන් වහන්සේ එතනින් මෙහාට මහාමායාසයට එනකොට සුද්ධෝදන රජුගේ මල්ලි කෙනෙක් අමිතෝදන ඒ අමිතෝදන රජුගේ විසවගේ පුසට මේ ආනන්ද හඳුරු පිළිසඳ ගත්තා. ඒක තමයි කතාව. මෙන්න මේ උපනිශ්‍රේ කරුණ නිසා තමයි බුදුහාඳුරෝ මෙයා කල්පනා කළේ. ඒ වුණාට බුදුහාඳුරෝ මෙයාට ඉක්මනින් දැන් මෙයා තාම රහත් වෙලා නැහැ. බුදුහාඳුරෝ මෙයාට ඊට පස්සේ නිග්‍රහ කරන්න ගත්තා. කාටද? ආනන්ද හඳුරට. අපේ පාලි වචනය නිග්‍රහ කියන එක ඒ නිග්‍රහ කරනවා කියලා කියන්නේ එලාතලා කතා කිරීම නෙවෙයි. උනන්දු කරවීම. දැන් දෙමව්පියෝ දරුවන්ට බයිනවා. බයින්නේ එයාව ඒ තත්ත්වයටපත් වෙන්නද? නෑ. ඒ වගේ නිග්‍රහ කළාලු කොහොමද? ඇයි ආනන්ද ඔබ මෙහෙම කියන්නේ? එහෙනම් ඔබ සකුදාගාමී වෙන්නකෝ. ඔබ අනාගාමී වෙන්නකෝ. ඔබ රහත් වෙන්නකෝ. ඔච්චර ලේසි නෑ. ආනන්ද මේක සම්බුද්ධ ඥානියට විතරක් දැනෙන අවබෝධ වෙන ධර්මයක් නෙවෙයි. ඒ නිසා මම සමතිස් පෙරුම්දරමින් සාරාසං කල්පලක්ෂයක් දුක් විඳ මේක අවබෝධ කරගන්න. ඒ වුණා මේ බුද්ධ ඥානෙ වැඩක් කියලා විදිහට දිගට ආනන්ද හාමුදුරන්ට දොස් කිව්වා. ඒ දොස් කීමෙන් අදහස් කළේ ඉක්මන් කරලා මෙයාට රහත් වෙන්නට කියලා. බුදුහාමුදුරු ජීවමානව ලඩින්නකම් කීප සැරයක් ත්‍රිපිටකේ හම්බ වෙනවා ආනන්ද ඔබ ඉක්මන් කරලා ප්‍රතිඵල ලබන්නේ කියලා. නමුත් ඒක බැරි වුණා. ඒ මොකද වැඩි හින්දා බහුකිච්ච හින්දා ගොඩාක් වැඩ තුනක්. දැන් අපරත් වෙලා තියෙන එක තමයි. දැන් මේ ප්‍රයකාමාරයෙන් කරගන්න හරි අමාරුයි. මම කී දෙනාද ඉන්නේ කියලා. දැන් මරණ බියට උගක් අය ඉන්නේ නැහැ. දැන් මම කෝ මරණ බිය නැති කරගන්න ක්‍රමයක් කියලා. නේද? සුතමේ ඥාන, චින්තාමේ ඥාන, ඊළඟට භාවනාමේ ඥානෙ මේ වැඩින්නේ අපි. ආගෙන ඉන්නකොට ඔබේ හිතට යමක් ඇතුල් වෙනවා. ඊට පස්සේ ඔබ තනි වෙලා ඉන්නකොට අර මං කියපු දේවල් මතක් කරගන්න. ඒ මතක් වීම තුළ ඔබ කරන්නේ ඊළඟට භාවනාවක්. ඒ තුලින් මරණ බිය තමයි ඇත්තේ. අපි මරණයට බය නැතුව යන්න සූදානම් වෙමු මේ ක්‍රමයට. හැමදෙනාටම තුන්පත්.